කියන පාඩම පටන් ගන්න. ඒකතර බල පද්ධතියක් යටතේ දෘඩ වස්තුවක සමතුලිතතාවය කියන පාඩම පටන් ගන්න තමයි මම උත්සාහ කරන්නේ. එහෙනම් ලියාගන්න මාතෘකාව ඒකතර බල පද්ධතියක් යටතේ ඒකතල බල පද්ධතියක් යටතේ ඒකතල බල පද්ධතියක් යටතේ දෘඩ වස්තුවක සමතුලිතතාවය දෘඩ වස්තුවක සමතුලිතතාවය ඒකතර බල පද්ධතියක් යටතේ දෘඩ වස්තුවක සමතුලිතතාවය. එතකොට අපි සාකච්ඡා කළා ඒකතර බල පද්ධතියක් යටතේ දෘඩ වස්තුවක් මත ඒකතර බල පද්ධතියක ක්‍රියාවලිය. මේක කලින් පාඩමක අපි ඒක අධ්‍යයනය කළා. ඒකතර බල පද්ධතියක් දෘඩ වස්තුවක් මත ඒකතර බල පද්ධතියක ක්‍රියාවලිය. දෘඩ වස්තුවක් මත ඒකතර බල පද්ධතියක ක්‍රියාවලිය. එතකොට අපි මේ පාඩමේ සිද්ධාන්තමය කරුණු ඉතාම හොඳින් අධ්‍යයනය කරලා ගැටලු විසඳලා ඒක අපි තහවුරු කරලා ඉවරයි. ගැටලු විසඳලා ඒක තහවුරු කරලා ඉවරයි. හරි? එතකොට මොකක්ද අපි මේ පාඩමේදී මොනවද අපි දැනගත්තේ? ඒකතර දෘඩ වස්තුවක් මත ඒකතර බල පද්ධතියක ක්‍රියාව කියන්නේ. ඒ කියන්නේ ඒකතර බල පද්ධතියකට දෘඩ වස්තුවක් මත ඇති කරන්න පුළුවන් තත්ත්වයන් මොනවද? ඒකනේ ක්‍රියාව කියලා ගන්න. දෘඩ වස්තුවකට ඒකතර බල පද්ධතියක් මගින් ඇති කරන්න පුළුවන් තත්ත්වයන් මොනවද? ඒකෙදී අපි ඉගෙන ගත්තා එකක් තමයි ඒ බල පද්ධතිය තනි බලයකට ඌරණය කරන්න වෙන්න පුළුවන්. තනි බලයකට ඌරණය වෙන්න පුළුවන්. තනි බලයකට ඌරණය වෙන්න පුළුවන්. ඒකතර බල පද්ධතිය තනි බලයකට ඌරණය වෙන්න පුළුවන්. එතකොට ඒ තනි බලයකට ඌරණය වෙනවා කියලා කොහොමද අපි දැනගත්තේ? ඒකට තිබිච්ච ප්‍රමාණවත් අවශ්‍යතාවය මොකක්ද? මම මේ කලින් පාඩමේ කරුණු පොඩි ගොනු කිරීමක් කරා. එම ඒකතර බල පද්ධතිය තනි බලයකට ඌරණය වෙන බවට කොහොමද අපි දැනගන්නේ? මොනවද අපිට තියෙන සාක්ෂි? ඒකට අපි කියන්නේ ප්‍රමාණාත්මක අවශ්‍යතාවය කියලා. ඒතකොට තනි බලයකට ඌරණය වීම සඳහා තියෙන ප්‍රමාණාත්මක අවශ්‍යතාවය තමයි තෝරාගත් දිශාවකට එම තලයේ මේ බල තියෙන තලයේ තෝරාගත් දිශාවකට විභේදිත කොටස ගත්තාම බිඳුව නෙමෙයි නේද? මොකක් හරි තෝරාගත් දිශාවකට විභේදිත කොටස ගත්තාම ඒක බිඳුව නෙමෙයි නම් බිඳුව නොවේ නම් අපි දන්නවා මේ බල පද්ධතිය තනි බලයකට උමනය වෙනවා කියලා. ඒ කියන්නේ මේ බල ටික අඩංගු තලයේ මොකක් හරි දිශාවකට අපි බල පද්ධතිය විභේදනය කරනවා. ඒ විභේදනය කරනවාම අපිට උත්තරේ එන්නේ හම් වෙනවා බිඳුව වල රාශිය. ඒ කාරණේ මත පදනම් වෙලා අපිට කියන්න පුළුවන් මේ බල පද්ධතිය තනි බලයකට උමනය වෙනවා. හරි? ඒ වගේම ඒ තමයි ප්‍රමාණාත්මක අවශ්‍යතාවය. අනිවාර්ය අවශ්‍යතාවය තමයි තනි බලයකට උමනය වෙනවා නම් යම් කිසි බල පද්ධතියක තනි බලයකට උමනය වෙලා තියෙනවා නම් එම තලයේ ඕනම දිශාවකට විභේදනය කරපුවාම විභේදිත කොටස් වල අයික්‍ය මේ බිඳුව නෙමෙයි. ඒ අනිවාර්ය ප්‍රමාණවත් දෙක මම ඉතල මතක් කරා. ඊළඟ දෙවෙනි එක තමයි බල පද්ධතිය යුග්මයකට උමනය වෙන්න පුළුවන්. යුග්මයකට
දිශා දෙකකට විභේදනය කරලා යන වීජයික්‍ය වෙන වෙනම ශූන්‍යයට සමාන වෙලා තියෙනවා. පළවෙනි එක. එම තලයේ එකිනෙකට ලම්බක දිශා දෙකකට විභේදිත කොටස් වල වීජයික්‍ය වෙන වෙනම ශූන්‍යයට සමාන වෙලා තියෙනවා. තව මොකක්ද වෙන්නේ? එම තලයේ කිසියම් ලක්ෂයක් වටා සාධාරණ ඕනම ලක්ෂයක් වටා බලපද්ධතිය ගුණේ බිඳුව නොවෙන්න ඕනේ. ඒ බිඳුව නොවනේ අගේ තමයි අර යුග්මයේ ගුණේ. මොකද යුග්මයේ ගුණේ තලයේ කොහෙන් ගත්තත් වෙනස් වෙන්නේ නැහැ කියලා අපි අධ්‍යයනය කරලා තියෙනවා. තියරෝ එක මම ඔප්පු කරලා දෙනවා. ඒ නිසා අපි තෝරගන්න ලක්ෂ්‍ය මොකෝනා. ඒ ලක්ෂ්‍ය වටා බලපද්ධතිය ගුණේ බිඳුව නෙමෙයි කියලා ඔප්පු වෙන්න ඕනේ. ඒ බිඳුව නෙමෙයි කියන අගේ තමයි අර උන්නේ වෙන යුග්මයේ ගුණේ වෙන්නේ. ඒ වෙන ප්‍රමාණාත්මක අවශ්‍යතාවය. අනිවාර්ය අවශ්‍යතාවය මොකක්ද? අනිවාර්ය කියන්නේ මොකක්ද? අනිවාර්ය කියන්නේ බලපද්ධතියේ යුග්මයකට උන්නේ වෙනවා නම් වෙනදී. ඒත් අර තුනම තමයි. එකිනෙකට ලම්බක දිශා දෙකකට විභේදිත කොටස් වල වීජයක වෙනම ශූන්‍යයට සමානයි. දෙන්නද ලක්ෂයක් වටා ගුණේ බිඳුව නොවේ කියන්නේ. එතකොට ඒකතර බලපද්ධතිය දුර වස්තුවක් වල ක්‍රියාත්මක වෙනකොට ඒක පවතින පුළුවන් තව අවස්ථාවක් තමයි සමතුලිත වෙන්න පුළුවන්. ඒ බලපද්ධතිය සමතුලිතව පවතින පුළුවන්. ඔන්න ඕක තමයි මේ පාඩමේදී අපි හදාගන්නේ. මේ පාඩම විතරක් නෙමෙයි මෙතනින් එහා ස්ථිතිකයටදී හදාරන හැම ව්‍යවහාරික ගණිතයේ පාඩමක්ම මෙන්න මේ සමතුලිතතාවයේ තියෙන தත්වයට අදාළයි. මේ සමතුලිතතාවයේ තියෙන தත්වයට අදාළයි. එතකොට දුඩ වස්තුවක් මත ඒකතර බලපද්ධතිය ක්‍රියාත්මක වෙලා තියෙන වෙලාවක ඒ බලපද්ධතිය සමතුලිතයි කියලා අපි කොහොමද දැනගන්නේ? මොනවද අපිට තියෙන්න ඕන සාක්ෂි? ඒ කියන්නේ ප්‍රමාණාත්මක අවශ්‍යතාවය. මම ඒවා මේ විදිහට විස්තර කරන්නේ ඔයගොල්ලන්ගේ ඔළුවට මේ කරුණු වචන යන්න ඕන. මේ කරුණු වචන කියන ඒවා යන්න ඕන ඔයගොල්ලන්ගේ ඔළුවට. හරි? එතකොට මොනවද අවශ්‍යතාව? එකක් තමයි එම තලයේ එකිනෙකට ලම්බක දිශා දෙකකට විභේදිත කොටස් වල වීජයික්‍ය වෙන වෙනම බිඳුවට සමාන වෙලා තියෙනවා. ඉතින් ඒක කියනවනේ යුග්මයකට. ඒතකොට යුග්මයේ මේකයි වෙන කරලා අඳුර ගන්න තව එකක් ඕනේ කියන්නේ. මොකක්ද? එම තලයේ ලක්ෂයක් වටා පද්ධතියේ ගුණේ ශූන්‍ය වෙනවා. යුග්මයේදී එහෙම වෙන්නේ නැහැ. යුග්මයේ ගුණේ නෙලාවේ එහෙම වෙන්නේ නැහැ. සමතුලිතතාවයේදී එතකොට අපිට පැහැදිලි මොකක්ද වෙන්න ඕනේ? අර එම තලයේ එකිනෙකට ලම්බක දිශා දෙකකට විභේදිත කොටස් වල එක්ක වෙන වෙනම ශූන්‍යයට සමාන වෙන්න ඕනේ. වෙන වෙනම ශූන්‍යයට සමාන වෙන්න ඕනේ. එම තලයේ වූ ලක්ෂයක් වඩා පද්ධතියේ ගුණේ බිඳුව වෙන්න ඕනේ. අන්න ඒක තමයි සමතුලිතතාවයේ ප්‍රමාණාත්මක අවශ්‍යතාවය. ඒ කියන්නේ ඒකතර බලපද්ධතියක් සමතුලිතයි කියලා සාධනය කිරීම සඳහා අපි තහවුරු කරලා පෙන්වන්න ඕන සාක්ෂි. අපි තහවුරු කරලා පෙන්වන්න ඕන තත්වයන්. අපි තහවුරු කරලා පෙන්වන්න ඕන ප්‍රතිඵල. ඒක තමයි අර මම කිව්වේ එකිනෙකට ලම්බක දිශා දෙකකට වෙන වෙනම වීජ කොටස් වල වීජයික්‍ය බිඳුවයි සහ එමතරයේ ලක්ෂයක් වටා ගුණේ බිඳුවයි. එතකොට ඒ ඇවිල්ලා සමතුලිතතාවයේ ප්‍රමාණාත්මක අවශ්‍යතාවය. අනිවාර්ය අවශ්‍යතාවය මොකක්ද? අනිවාර්යයි කියන්නේ මොකක්ද? සමතුලිත නම් දෘඩ වස්තුව සමතුලිත නම් ඒක තමයි බලපද්ධතිය යටතේ මොනවද අපට නිගමනය කළ හැකි ප්‍රතිඵල? මොනවද අපිට නිගමනය හැටියට ගන්න පුළුවන්? හරි ඒකටනේ අපි කියන්නේ අනිවාර්යයි කියන්නේ. ඔය කන්සෙප්ට් එක හොඳට ඔළුවට යන්න ඕනේ. උසස් පෙළ ළමයින්ගේ ගණිතය හදාන ළමයින්ගේ මේ අනිවාර්ය ප්‍රමාණය necessary and sufficient කියන ඒ properties ඒ ගුණාංග ගැන අදහසක් තියෙනවා. එතකොට සමතුලිතතාවයේ අනිවාර්ය අවශ්‍යතාවය කියලා කියන්නේ ඒකතල බලපද්ධතියක් යටතේ දෘඩ වස්තුවක් සමතුලිත නම් මොනවද අපට නිගමනය කළ හැකි ප්‍රතිඵල? සැකයෙන් තොරව මේක අනිවාර්යෙන් වෙන බවට අපි 100% 100% අපිට ෂුවර් වෙන්න ඕනේ. මොනවද මේ ප්‍රතිඵල? ඒ ප්‍රතිඵල තමයි අර කිව්ව තුන. එකිනෙකට ලම්බක දිශා දෙකකට විභේදිත කොටස් වල වීජයික්‍ය වෙන වෙනම බිඳුවට සමාන වෙන්න ඕනේ. දෙනරද ලක්ෂයක් වටා පද්ධතියේ ගුණය ශූන්‍ය වෙන්න ඕනේ. අන්න ඔය කන්ඩිෂන් එක තමයි මෙතනින් එහාට අපි අධ්‍යයනය කරන්නේ. ඒ කියන්නේ සමතුලිතතාවයේ අනිවාර්ය తত্ত্বය තමයි අපි මේ පාඩමේ හදාගන්නේ.
පාඩමේදී කිසිම තැනක ඕගොල්ලන්ට දෘඩ වස්තුවක් සමතුලිතයි කියලා ඔප්පු කරන්න එන්නේ නැත. ඔබට දෙන්නේම සමතුලිත පද්ධතිය. හරි මේ පාඩම තුල ඔබට දෙන්නේම ඒකතල බල පද්ධතියක් යටතේ දෘඩ වස්තුවක හෝ දෘඩ වස්තු කීපයක සමතුලිත අවස්ථාව තමයි දෙන්නේ. හරි සමතුලිත අවස්ථාව තමයි දෙන්නේ. හරි සමතුලිත අවස්ථාව තමයි දෙන්නේ. ඒ නිසා ඔබට කිසිසේත්ම පද්ධති සමතුලිතයි කියලා ඔප්පු කරන්න වෙන්නේ නැහැ. සමතුලිතයි කියලා පිළිඅරගෙන එතනින් එහාට කරන්න ඕන ටික තමයි ඔබ අවබෝධ කරගත යුතු වෙන්නේ. කරුණු පැහැදිලිද? හරි. ඔබ එතනින් එහාට අවබෝධ කරගත යුතු වෙන්නේ අන්නේ කරුණු ටික. හරි. ඒ කරුණු ටික තමයි ඔබ එතනින් එහාට අවබෝධ කරගත යුතු වෙන්නේ. හරි. ඒතර මොනවද සමතුලිත නම් අපිට ගන්න පුළුවන් නිගමන? එම තරයේ එකිනෙකට ලම්බක විසාදයකට විභේදිත කොටස් වල වීජයයි කියලා වෙනම ශූන්‍යයට සමාන කරන්න පුළුවන්. ලක්ෂයක් වඩා ගුණ අරගෙන බිඳුවට සමාන කරන්න පුළුවන්. ඒ කියන්නේ වෙනත් විදියකින් කියනවා නම් දෘඩ වස්තුවක් ඒකතර බල පද්ධතියක් යටතේ දෘඩ වස්තුවක් හරි කීපයක් හරි පද්ධතියක් හරි සමතුලිත නම් එකිනෙකට වෙනස් අනන්‍ය සමීකරණ තුනක් ගොඩනැගිය හැකියි. එකිනෙකට වෙනස් අනන්‍ය සමීකරණ තුනක් ගොඩනගන්න පුළුවන්. මොකක්ද? එකක් වෙනවා x බිඳුව කිරීමෙන් x කියන්නේ කිසියම් දිශාවක විභේදනය. අනිත් එක වෙනවා ඊට ලම්බක දිශාවක බිඳුව විභේදනයේ බිඳුව කිරීමෙන්. අනිත් එක වෙනවා කිසියම් සාධාරණ ලක්ෂයක් වටා අපි ඒකේ ගූර්ණයේ මොන හරි පැත්තකට වාමාවර්ත වාරි දක්ෂිනාවර්ත වාරි ගූර්ණය බිඳුව කිරීම. ඒ කියන්නේ දෘඩ වස්තුවක් හෝ දෘඩ වස්තු පද්ධතියක් ඒකතර බල පද්ධතියක් යටතේ සමතුලිත නම් අපට පුළුවන් අනන්‍ය සමීකරණ තුනක් ගොඩනගන්න. තව විදිහකින් කියනවා නම් එම පද්ධතිය තුළ තියෙන අඥාත තුනක් හොයන්න පුළුවන් වෙනවා. අඥාත තුනක් හොයන්න පුළුවන් වෙනවා. හැබැයි ඒ අඥාත තුනක් හොයන්නේ බල සමීකරණ යටතේ. ඒතර බල සමීකරණ ගන්න පුළුවන් තුනක් විතරයි. බල යටතේ සමීකරණ. මොකද මේ විභේදිත සමීකරණ කියන්නේ බල ආශ්‍රිත. ගුණ සමීකරණ කියන්නේ බල ආශ්‍රිත. එතකොට තව දෙයක් ඔබේ මනසට යන්න ඕන වෙනවා. ඒ තමයි ඒකතර බල පද්ධතියක් යටතේ දෘඩ වස්තුවක් සමතුලිත නම් බල ආශ්‍රිතව ගොඩනගන්න පුළුවන් වෙන්නේ සමීකරණ තුනයි. හැබැයි අපේ මේ පද්ධතිය ඇතුලේ තියෙන අඥාත හොයන්න මේ සමීකරණ තුන විතරක් මදි නම් ඒ කියන්නේ අඥාත ගාන තුනට වඩා වැඩි නම් මේ පද්ධතිය ඇතුලේ තියෙන අපිට යන්න වෙනවා සාමාන්‍ය පෙළ ජ්‍යාමිතියට, උසස් පෙළ ත්‍රිකෝණමිතියට සහ කොට් සූත්‍රයට. ඔය ටික තමයි පොදු තාක්ෂණය. හරි. එතකොට සමාන තැන් වල ඇත්තටම කෙලිම කොට් සූත්‍රය දාපුවම ප්‍රතිඵලයේ පාස් වෙන්න එනවා. ඉතින් ඒක මේ අපි බලමු වෙනම. නමුත් මේක තමයි තිබෙන ස්වභාවය. හරි. දැන් මේ සමීකරණ තුනම ගන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ එකිනෙකට ලම්බක දිශා දෙකකට විභේදනය කරලා විභේදිත කොටස් වල වීජයයි ශූන්‍ය කරලා ගන්න සමීකරණ දෙකයි එමතරේ ලක්ෂයක් වඩා ගුණ අරගෙන ගන්න සමීකරණයයි කියන තුන ගන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ඒකට අපි පාවිච්චි කරන්නේ ගුණ තුනක්. විභේදන නැහැ. ගුණ තුනක් ගන්නවා. හැබැයි මේ ගුණ තුන ගනිද්දී අර බල අඩංගු තරේ මේ බල ටික අඩංගු තරේ නේද ප්‍රබින්න ලක්ෂ තුනක් ගන්න ඕනේ. ප්‍රබින්න කියන්නේ සමපාත නොවන එකිනෙකට වෙනස් ලක්ෂ තුනක් ගන්න ඕනේ එකම රේඛාවේ නොපිහිටි. එකම රේඛාවේ නොපිහිටි ප්‍රබින්න ලක්ෂ තුනක් ගන්න ඕනේ. එතකොට දැන් මම කියන්න යන්නේ නැහැ ඇයි මේ එකම රේඛාවේ නොපිහිටි ප්‍රබින්න ලක්ෂ තුනක් ගන්න කියලා. ඒක ඔබ හිතන්න. ඒක ඔබ හිතන්න. මම පුළුවන් වුණා ඊළඟ දවසට කරන වීඩියෝ එකේදී ඒක පැහැදිලි කරනවා. මෙන්න මේ වගේ එකම රේඛාවේ නොපිහිටි ප්‍රබින්න ලක්ෂ තුනක් වඩා ගුණ අරගෙන ඒ ගුණ තුන වෙන වෙනම බිඳුවට සමාන කිරීමෙන් ඒ ගුණ තුන වෙන වෙනම බිඳුවට සමාන කිරීමෙන් එතනිනුත් අපිට පුළුවන්කම ලැබෙනවා
කාරණේ පැහැදිලිද? මේ සමීකරණ තුනම ගන්න පුළුවන්කම තියෙනවා. තවත් අවශ්‍යතාවය තවත් මේ අවශ්‍යතාව කාණ්ඩයක් තියෙනවා. නමුත් ඒවා කරන්න යන්න ඕගලන්ට සංකීර්ණ වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එවැනි ඒවා යෙදিলা නැති තරම්. ඉතින් ඒ නිසා මම මේ සංකීර්ණතේ යන්න කැමති නෑ. එතකොට ඔබ පැහැදිලිව තේරුම් ගන්න යුතු වෙන්නේ මේ අර වලයටදී ගන්න අනන්‍ය සමීකරණ තුනම ගන්න පුළුවන් තවත් ක්‍රමයක් තියෙනවා කියන ඒ විදිහ එකම රේඛාවේ නොවි ප්‍රවීණ ලක්ෂ තුනක් වඩා පුරුදු කරනවා. ඔබ ගෙදරදී කල්පනා කරන්න. ඇයි අර එකම රේඛාවේ නොවි ප්‍රවීණ ලක්ෂ තුනක් කියන කන්ඩිෂන් එක මෙතෙන්ට දාන්න ඕනේ. ඉතින් ඒව තමයි ඔබ ගෙදරදී කල්පනා කරන්න. කල්පනා කරලා තේරුම් ගන්න උත්සාහ කරන්න. ඉදිරියේ දවසක මම ඔබ හරි ඔබ දැන් මෙතන කියන්න ඕනේ ඒක ඔබට ගෙදරදී හිතන්න දෙන්න. ඉතින් ඔන්න ඔය ටික තමයි මේ සමතුලිතතාවයේ ගැටලු වලදී අදාළ වෙන සෛද්ධාන්තික පසුබිම. මම නෝට් එක දෙන්න. එතකොට ඔබට පැහැදිලි මෙන්න මේක තමයි මේ தත්ත්වය තමයි අපි මෙතනින් එහාට අධ්‍යයනය කරන්නේ. මේ தත්ත්වය තමයි අපි මෙතනින් එහාට අධ්‍යයනය කරන්නේ. ඒකේ අනිවාර්යත්වය. ඒ කියන්නේ පද්ධතිය සමතුලිතයි කියලා දීලා තියෙන ගණන් තමයි අපි හදන්නේ. සමතුලිත බව තහවුරු කරන්න අපිට අවස්ථාවක් ඉන්නේ නැහැ. හොඳයි එහෙනම් නෝට් එක අපි දාමු මෙන්න මෙහෙම. මෙම කොටසේදී සමතුලිත වූ තනි දෘঢ় වස්තුවක් හෝ 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 දෘঢ় වස්තු කීපයක් සහිත සමතුලිත වූ තනි දෘঢ় වස්තුවක් හෝ දෘঢ় වස්තු කීපයක් සහිත දෘঢ় වස්තු කීපයක් සහිත දෘঢ় වස්තු කීපයක් සහිත පද්ධති පිළිබඳව හදාරනු ලැබේ. පද්ධති පිළිබඳව හදාරනු ලැබේ. පද්ධති පිළිබඳව හදාරනු ලැබේ. පද්ධති පිළිබඳව හදාරනු ලැබේ. එනම් සමතුලිතතාවයේ අනිවාර්ය අවශ්‍යතා කාණ්ඩය පිළිබඳව අධ්‍යයනය කෙරේ. එනම් සමතුලිතතාවයේ අනිවාර්ය අවශ්‍යතා කාණ්ඩය පිළිබඳව අධ්‍යයනය කෙරේ. සමතුලිතතාවයේ අනිවාර්ය අවශ්‍යතා කාණ්ඩය පිළිබඳව අධ්‍යයනය කෙරේ. සමතුලිතතාවයේ අනිවාර්ය අවශ්‍යතා කාණ්ඩය පිළිබඳව අධ්‍යයනය කෙරේ. හරි. සමතුලිතතාවයේ අනිවාර්ය අවශ්‍යතා කාණ්ඩය පිළිබඳව අධ්‍යයනය කෙරේ. අධ්‍යයනය කෙරේ. හරි. සමතුලිතතාවයේ අනිවාර්ය අවශ්‍යතා කාණ්ඩය පිළිබඳව අධ්‍යයනය කෙරේ.
පහත පරිදි දැක්විය හැකිය. එය පහත පරිදි දැක්විය හැකිය. එනම් කියලා කමාවක් දාලා එනම් කියලා කමාවක් දාලා එනම් කියලා කමාවක් දාලා අලුත් රූලකින් ලියන්න. බල අඩංගු තලයේ 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 එකිනෙකට ලම්බක වූ බල අඩංගු තලයේ එකිනෙකට ලම්බක වූ බල අඩංගු තලයේ එකිනෙකට ලම්බක වූ දිශා දෙකක් ඔස්සේ බල අඩංගු තලයේ එකිනෙකට ලම්බක වූ දිශා දෙකක් ඔස්සේ දිශා දෙකක් ඔස්සේ දිශා දෙකක් ඔස්සේ දිශා දෙකක් ඔස්සේ බල පද්ධතියේ විවේදිත කොටස්වල වීජයික්‍ය 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 වෙන වෙනම ශූන්‍යයට සමාන වීම 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 එමෙන්ම බල අඩංගු තලයේ බල අඩංගු තලයේ බල අඩංගු තලයේ ඌ ලක්ෂයක් වටා බල අඩංගු තලයේ ඌ ලක්ෂයක් වටා බල අඩංගු තලයේ ඌ ලක්ෂයක් වටා वामावर्त हो दक्षिणावर्त दिशावर्त वामावर्त हो दक्षिणावर्त दिशावर्त वामावर्त हो दक्षिणावर्त दिशावर्त पद्धतिये गूर्णे शून्येन समान वीम पद्धतिये गूर्णे शून्येन समान वीम
ඉහත අවශ්‍යතා කාණ්ඩය මගින් බල ඇසුරෙන් වූ අනන්‍ය සමීකරණ තුනක් බල ඇසුරෙන් වූ අනන්‍ය සමීකරණ තුනක් බල ඇසුරෙන් වූ අනන්‍ය සමීකරණ තුනක් ලබාගත හැකියි. එනම් අඥාත තුනක් සෙවිය හැකියි. බැහැ එකිනෙකට වෙනස් සමීකරණ තුනක් තියෙනවා නම් අනන්‍ය සමීකරණ තුනක් තියෙනවා නම් අඥාත තුනක් සෙවිය හැකියි. අඥාත තුනක් සෙවිය හැකියි. හරි? අඥාත තුනක් සෙවිය හැකියි. දැන් මොන මේ කරුණ නොදන්න නිසා අපිට මොකක් හරියට දන්නේ නැහැ. ගොඩ දෙනෙක් දන්නේ නැහැ. අපි දන්නවනේ. ගොඩ දෙනෙක් දන්නේ නැහැ. බල ඇසුරෙන් ගන්න පුළුවන් සමීකරණ තුනයි කියලා හරියටම දන්නේ නැහැ. ඒ කියන්නේ මෙහෙම තුනක් තියෙනවා කියලා දන්නවා ගන්න පුළුවන් තුනයි කියලා දන්නේ නැහැ. ඊට වැඩි ගන්න බැහැ කියලා දන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ මොකද දන්නවද? තිරස් දිශාවට බෙදෙන කරලා තවත් දිශාවට බෙදෙන කරලා සමීකරණ දෙකක් ගන්නවා. ලක්ෂයක් වටා ගුණ කරනවා තව එකක් ගන්නවා. ඊට පස්සේ තව ලක්ෂයක් වටා ගුණ කරනවා. තවත් ලක්ෂයක් වටා ගුණ කරනවා. කොහොම අරගෙන සමීකරණ පහක් විතර ගන්නවා. ගත්තට වැඩක් නැහැ. ඒන අමතරව ගන්න සමීකරණ තියෙනව නේද? ඒවා අනිවාර්යයෙන්ම මේ තියෙන ඒවා එකට සංකලනය වෙනවා. මේ තියෙන දෙකක් එකට සංකලනය වෙලා හම් වෙන එකක් වගේ එකක් තමයි හම්බෙන්නේ. එයාලා වැඩිපුර ගන්න ඒවා නෙමෙයි. මේ වැඩිපුර ගන්න සමීකරණ අලුත් ඒවා නෙමෙයි. තව විදිහට කියනවා නම් නියම තාක්ෂණිකව කියනවා නම් අනන්‍ය නැහැ. ඒවා අනන්‍ය ඒවා නෙමෙයි. මේ තියෙන ඒවා දෙකක් එකට සුළු කරපුවාම හම්බෙන්නේ. හරි? මේ තියෙන දෙකක් එකට සුළු කරපුවාම ලැබෙන්නත් ඕන එකක්. එතකොට ඒකට අනන්‍ය කියන්නේ නැහැ. එහෙම ඒවා තමයි අර වැඩිපුර ගන්න ඒවයින් හම්බෙන්නේ. ඉතින් ළමයි ගණන් හදන්න ගිහිල්ලා ඔය ෆැක්ට් එක හරියට දන්නේ නැතුව ගණන් හදන්න ගියාම දැන් ගානේ අඥාත පහක් විතර තියෙනවා. විභේදනයෙන් ගන්න පුළුවන් මේ බල වලින් ගන්න පුළුවන් තුනයි. ඒගොල්ලෝ බලනවා හරි සමීකරණ තුනයි කියන්නේ තව මදි. පහක් තියෙනවනේ හොඳට ගන්න. එහෙනම් තව සමීකරණ දෙකක් ගන්න ඕනේ කියලා ගුණ දෙකක් ගන්නවා තව. අමතරව. ගත්තට වැඩක් නැහැ. හරි විසඳන්න බැහැ. ඒතර එවැනි අවස්ථාවක තමයි මම කිව්වේ අර උසස් සාමාන්‍ය පෙළ ජ්‍යාමිතිය උසස් පෙළ ත්‍රිකෝණමිතිය කොට සූත්‍රයේ වැනි අවස්ථා අමතර අවස්ථා ගැන අපි කල්පනා කරන්නේ එවැනි අවස්ථාවක. මුලදීත් ඒවා ගැන කල්පනා කරන්න පුළුවන්. මම කියන්නේ පොදු තත්ත්වයෙන් කතා කරන්නේ. හරි? ඉතින් අන්න ඒකයි මේ ඔබ දැනගන්න යුතු කාරණා. එතකොට ලියන්න තවත් කරුණක් මම දාලා මෙහෙම පද්ධතියේ අඥාත සංඛ්‍යාව තුනට වැඩි නම් ज्यामितीय त्रिकोणमितीय अत्र කොට සූත්‍රය කියන්නේ ත්‍රිකෝණමිතිය තමයි. ज्यामितीय त्रिकोणमितीय කොට සූත්‍රය ආදිය යොදාගත හැකියි. ज्यामितीय त्रिकोणमितीय කොට සූත්‍රය ආදිය යොදාගත හැකියි.
තවද ඉහත බල යටතේ ලබාගත් අනන්‍ය සමීකරණ තුන තවද බල යටතේ ලබාගත් අනන්‍ය සමීකරණ තුන තවද බල යටතේ ලබාගත් අනන්‍ය සමීකරණ තුන පහත ආකාරයෙන්ද ලබාගත හැකිය. පහත ආකාරයෙන්ද ලබාගත හැකිය. පහත ආකාරයෙන්ද ලබාගත හැකිය. ලියන්නේ නැහැ පහත ආකාරයෙන් ලබාගත හැකිය. එම තලයේ ඌ එකම රේඛාවේ නොපිහිටි ප්‍රභින්න ලක්ෂ තුනක් වටා එකම රේඛාවේ නොපිහිටි ප්‍රභින්න ලක්ෂ තුනක් වටා එකම රේඛාවේ නොපිහිටි ප්‍රභින්න ලක්ෂ තුනක් වටා දැන් අපිට තියෙන්නේ කොට සූත්‍රයේ අධ්‍යයනය කරන්න විතරයි. ලියන්නේ අනුමානකාර කියන්නේ කොට සූත්‍රය. කොට සූත්‍රය. කොට සූත්‍රයේ තියෙන version දෙකක්. මේ කොට සූත්‍රයේ අදාළ වෙන්නේ මෙන්න මෙවැනි අවස්ථාවක්. එක් ශීර්ෂයක ඉඳලා ඉදිරිපාදයට රේඛාවක් ඇඳලා තියෙන වෙලාවක එම රේඛාවේ අඩියෙන් ඉදිරියේ රේඛාව ඉදිරිපාදයේ බෙදෙන අනුපාතය අපි දන්නවා නම් අපි තුමු m ට n කියලා. මේකේ දිග වෙන්නත් පුළුවන් මේක. AD කියන්නේ දිග වෙන්න පුළුවන්, DD කියන්නේ දිග වෙන්නත් පුළුවන්. මොකද දිගවල වලට අනුපාතය ගන්න පුළුවන්. දිගවල විය යුතු නැහැ කියලා කියන්නේ. අනුපාතය 1 2 3 4 වගේ වුණත් ඇති. අනුපාතයයි අවශ්‍යයි. ඉදිරිපාදයෙන් බෙදලා දෙන අනුපාතයයි අවශ්‍යයි.
ඉතින් අනුපාතයේ දිගවලු ගන්න පුළුවන් නිසා දිගවල ගන්නවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. හරි. මෙන්න මෙහෙම තියෙන වෙලාවක අපි හිතමු මේක ඇල්ෆා මේ කොනේ බීටා කියමු. මේ කොට් සූත්‍රයේ පළවෙනි අවස්ථාවේ කියනවා m දාන n අර අනුපාත දෙකේ එකතුව. අනුපාත දෙකේ එකතුව වතාවක් කොට් θ මෙන්න මේ කොන මේ කොට්ටාගේ සමානයි කියලා අර කෝණයේ තියෙන පැත්තට තියෙන පාදයේ අනුපාතය තියෙන්නේ. කෝණයේ තියෙන පැත්තට තියෙන පාදයේ අනුපාතය. ඒක වතාවක් කොට් විරුද්ධ අක්ෂයේ කෝණය. කොට් ඇල්ෆා ඍණ m කොට් බීටා. m කොට් බීටා. n කොට් ඇල්ෆා ඍණ m කොට් බීටා. හරි. n කොට් ඇල්ෆා ඍණ m කොට් බීටා. ඊළඟට දෙවෙනි එක දෙක මේකම දෙවෙනි version එක තියෙනවා මේ මෙන්න මේ මුදුනේ කෝණ සලකලා අපි හිතමු මේක ගැමා මේක ඩෙල්ටා ඔන්න මේ මුදුනේ කෝණ සලකලා කොට් සූත්‍රය ලියන්න පුළුවන්. ඒතකොට එනවා m දාන n කොට් θ සමානයි කියලා ඒ වෙලාවේදී ගන්න අර කෝණේ නැති පැත්තේ අනුපාතය. කෝණේ තියෙන පැත්තේ අනුපාතය නෙමෙයි කෝණේ නැති පැත්තේ අනුපාතය. m කොට් ගැමා මේක m කොට් ගැමා ඍණ n කොට් ඩෙල්ටා. n කොට් ඩෙල්ටා ඔන්න ඕක මේ තමයි මේ කොට් සූත්‍රයේ අවස්ථා දෙකකින් සමාන වෙලාවට මේ දෙපැත්තේ කෝණ සලකලා කොට සූත්‍රය යොදන්න වෙනවා මුදුනේ කෝණ සලකලා කොට සූත්‍රය යොදන්න වෙනවා. ඉතින් අපි බලමු මේ එක එක අවස්ථාවල අනුව මේක යොදා ගන්න හැටි. හොඳයි එහෙනම් මේක සටහන් කරගන්න. මේක සඳහන් කරගන්න. හොඳයි එහෙනම් අපි ගැටළු විසඳීමට යමු. මේකෙදි අර 1970 ගණන් වල ඉඳලා 2019 දක්වා තියෙන මේ සියලුම සමතුලිතතාවයේ ගණන් අතරින් තෝරාගත්ත ගණන් 15ක් විතර වගේ ප්‍රමාණයක් මම හදනවා. ඕගොල්ලෝ හදන්න. දීලා මම සාකච්ඡා කරනවා. ඊට අමතරව මේ ඒවට යන්න කලින් අර මොනවාද මේ සාපේක්ෂ ප්‍රවේගයේ වගේම මම විසින් සපයාගත්ත නිර්මාණය කරගත්ත පොත්පත් වලින් ගත්ත පොඩි පොඩි ගැටලු තියෙනවා 12ක් 15ක්. ඒක ටියුට් එක මේ හෙට වෙනකොට විරුද්ධයෙන් තියන්න පුළුවන් මේ එතකන් දැන් මේකේ තියෙන ගණන් මොනවද කියලා මම ඔයගලන්ට ලියා ගන්න වගේ දීලා අපි ඊට පස්සේ ඒ ගැටලු කීපයක් මෙතනදී හදමු. හරි ඊට පස්සේ ගෙදර වැඩ හැටියට ඔයගලන්ට ඒවා සපයලා
එක්කම යන අවස්ථාව. ඊළඟට සාන්තිකරණ ඒකත් සමතුලිතතාවය එක්කම යන අවස්ථාව. ඊළඟට බෝවංකණය ඒකත් සමතුලිතතාවය එක්කම යන අවස්ථාව. ඉතින් ඒකෙන් අර සාන්තිකරණ සහ බෝවංකණය කියන එක ඉතාම කෙටියෙන් කරන්න පුළුවන්. ඒක වැඩි කාලයක් ගන්න ඕනේ නැහැ. කොහොම නමුත් ඔය ටික ඔක්කොම ඉවරලා යනකොට වීඩියෝ 10ක් 15ක් යන්නේ තියෙනවා. ඒ ඔක්කොම ඉවරලා යනවා. ඉතින් ඒ කියන්නේ සිලබස් එකේ සෑහෙන ප්‍රමාණයක් ඉවරයි. ස්ථතිකය තව ඉතුරු වෙන්නේ ස්ථතිකය යටතේ ඒ කියන්නේ ගුරුත්ව කේන්ද්‍රයේ පාඩම විතරයි. ඔව්. ඒක ඉවරනාට පස්සේ ගුරුත්ව කේන්ද්‍රයේ කියන පාඩම විතරයි ඉතුරු වෙන්නේ. අනුකල්පනය කරලා පස්සේ ඒකත් කරලා දාන්න. හරි. ඉතින් දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපිට මේ තත්ත්වයක් එක දැන් අපි මාස 3-4ක් ආපස්සට ගිහින් තියෙන නිසා මම වැඩියෙන් වීඩියෝ දාලා සතිය නැද්දී අපි මේක ජයග්‍රහණය කරනවා. කොරෝනා පරාජය කරලා අපි ජයග්‍රහණය කරනවා. අනිවාර්යයෙන් මම එතෙන්ට ඔයගලන්ට ගෙනියනවා. ඒක මේ එක පාර්තකට ගන්න බෑ. ඒකට අවශ්‍ය පරිසරය හදාගෙන තාක්ෂණය දෙලගස්සගෙන දැන් ගොඩක් දේවල් විසඳගත්තා. ඉතින් අපි මේ ක්‍රමයට මේක ඉගෙන ගන්න අපේ මයින්ඩ් සෙට් එක හදමු. අපේ මයින්ඩ් සෙට් එක හදමු. අපි මේ ක්‍රමයට මේක ඉගෙන ගන්න අපේ මයින්ඩ් සෙට් එක හදමු. හරි? ඒකයි මේ දැන් ඔය මේකේ දැන් හරි මේක ඉවරයි ඒක කිව්වට ඒක වෙන්නේ නැහැ කියලා මට පේනවා. ඉතින් ඒ සඳහා මම පරක් වෙලා තවත් බෑ. හරියට මේ ක්‍රියාවලිය අපි ලයින් අප් කරගන්න ඕනේ. ස්ථාවර කරගන්න ඕනේ. මගේ මනස හදා ගන්න ඕනේ. ඔයගොල්ලන්ගේ මනස හරිගස්ස ගන්න ඕනේ. තාක්ෂණය පෙළගස්ස ගන්න ඕනේ. වැඩ ටික කරන ක්‍රමය අල්ලගන්න ඕනේ. ඉතින් ඒවට කාලයක් ගත වෙනවා. මේ සංක්‍රාන්තියක් කියන්නේ. ගිය සතිය අපි වැඩ ඊතරම් සාර්ථක දුන්නේ නැහැ. නමුත් මේ සතිය මම සාර්ථක කරලා තියෙනවා. මේ සතිය අපි සැලකිය යුතු වටනකට එනවා. ඊට පස්සේ තව මේවා තියෙන අනුභව බලමින් අපි මේක යනවා ඉස්සරහට. ඔයගොල්ලන්ට මාත් එක්ක පුද්ගලිකව සම්බන්ධ වෙන්න පුළුවන්. ක්‍රම හිතමු අපි. මොනවද ඒ ක්‍රම? පුද්ගලිකව සම්බන්ධ වෙලා දැන් මගෙන් ප්‍රශ්න විමසන්න. ඒකනේ වෙන්න ඕනේ. හරි? කාලය ඉතුරු කරගෙන දෙදෙට්ට වෙලා මේ දේවල් කරන්න නේ අපේ අවශ්‍යතාවය තියෙන්නේ. ඉතින් අපි ඒ විදිහට ඒ කටයුත්ත කරගෙන යනවා. ඒ විදිහට ඒ කටයුත්ත අපි කරගෙන යනවා. හරි? ඒකයි මට කියන්න තියෙන්නේ. හරි. හොඳයි නේද? අපි යමු මේ ගැටලු විසඳීම කියන කාරණා. දැන් ගැටලුවක් විසඳද්දී සමතුලිතතාවයේ ගැටලුවක් විසඳද්දී අනුගමනය කරන්න ඕන සාමාන්‍ය පොදු පිළිවෙලක් තියෙනවා. පොදු පිළිවෙලක්. මේවා නිකන් මේ කටපාඩම් කරගෙන මේවා මෙහෙමයි හදන්නේ කියලා කියන එක නෙමෙයි කියන්නේ. පොදු තත්ත්වයක් මේ කියන්නේ. පළවෙනි දේ තමයි ගැටලුව ඉතාම උඩින් කියවනවා. මේක ඉතින් මේ සමතුලිතතාවයට නෙමෙයි ගණිතයේ ඕනම දෙයකට අදාළ දෙයක්. හැම වචනයක් පාසාම මෙනෙහි කරමින් කියවනවා. ඒවයි කියන දේවල් අතර සම්බන්ධයක් ගන්න. ඊට පස්සේ දැන් විශේෂයෙන් සමතුලිතතාවයට අදාළ නම් රූප සටහන අඳින්න ඕන. රූප සටහන අඳින්න ඕන. රූප සටහන අඳින්න ඕන. රූප සටහන අඳින්න ඕන. ඒ රූප සටහන ඒ දීලා තියෙන දත්තවලට ගැලපෙන රූප සටහනක් වෙන්න ඕන. ඒකේ මොනවා හරි විසංවාදී තත්ත්වයක් තියෙනවා කියලා බලන්න ඕනේ. මෙන්න මේක එක විසංවාදී තත්ත්වයක්. ඒ රූප සටහන අඳිද්දී එක විසංවාදී තත්ත්වයක් මෙන්න මෙතනින් මතුවෙනවා. මම ඒක පැහැදිලිවම කියන්නේ. ඒක තමයි බලන්නම ඕන දේ. ඒ තමයි දැන් හිතන්නකෝ බල තුනක් යටතේ මේ දෘঢ় වස්තුව සමතුලිත කියන්නේ. බල තුනක් යටතේ දෘঢ় වස්තුව සමතුලිත. බල තුනක් යටතේ සමතුලිත නම් අනිවාර්යයෙන්ම ඒ බලවල ක්‍රියාවේගා එකම ලක්ෂයකදී හමු වෙන්න ඕනෙමයි. බල තුනක් යටතේ දෘঢ় වස්තුවක් හෝ පද්ධතියක් සමතුලිත නම්
එම බලවල ක්‍රියාරේඛා ඒක ලක්ෂ්‍ය විය යුතුමයි. ඕක මම තව ඉදිරියේ ගැටලුවකදී එක තැනකදී සාධනය කරනවා. හරි මෙතනදී මම මොකක් ගන්න නැත්තේ අර කෙරවලක් නැතුව මේ අපි මේ තියරි ගොඩක් කරන එක ඔයගොල්ලන්ගේ ඔළුවට බරක් වෙන නිසා. කෙලවරක් නැතුව තියරි ගොඩක් කරන එක ඔයගොල්ලන්ගේ ඔළුවට බරක් වෙන නිසා එහෙම කරන්නේ නැහැ. හරිද? බල තුනක් යටතේ දෘঢ় වස්තුවක් සමතුලිත නම් අනිවාර්යයෙන් මේ බලවල ක්‍රියාරේඛා එකම ලක්ෂයකදී හමු විය යුතුමයි. හරි? ප්‍රශ්නේ බලගමන තුනට වැඩි නම් ඕ 4 5 වුණොත් එහෙම වෙන්නේ නැහැ. ඒක කොහොමද කියදෙන්නේ? ළමයි එහෙමනේ. අපි හිතමු බල 5ක් තියෙනවා කියලා. දෘঢ় වස්තුවක් මත බල 5ක් තියෙනවා කියලා. බල 4ක් තියෙනවා කියලා. ඉතින් අපි මේකෙන් ඕනම දෙන්නේ අරගෙන සම්ප්‍රයුක්තය ගැන අපිට හිතන්න පුළුවන්. නිගමන ගන්න පුළුවන් කැමති දෙන්නෙක් අරගෙන ඒ දෙන්නගේ සම්ප්‍රයුක්තය හරියට තීරණය කළොත් ඒ බල දෙකම අයින් කරලා අර සම්ප්‍රයුක්තය අපිට පාවිච්චි කරන්න පුළුවන් පද්ධතිය. එතකොට තුනක් වෙනවා. ඒ බල දෙකේ සම්ප්‍රයුක්තය ගැන අපි හිතලා ඒ බල දෙකේ සම්ප්‍රයුක්තය ගැන එයාගේ ගැන යම්කිසි තීන්දුවක් කරගෙන ඒ බල දෙකම අයින් කරලා සම්ප්‍රයුක්තය වෙන්නේ තියාගන්න. එතකොට මේක තුනකට වුණේ. බල පහක් තිබුණා කියන්නේ බල පහක් තිබුණා. ඒකෙන් දෙකක් අරගෙන ඒ දෙකේ සම්ප්‍රයුක්තය ගැන හිතලා සම්ප්‍රයුක්තය කියන්නේ මේ බල දෙකම අයින් කරනවා. එතකොට හතරක් වෙනවා බල. ඊළඟ ඒ හතරෙන් ආයෙ දෙකක් අරගෙන සම්ප්‍රයුක්තය ගැන හිතලා ඒක අයින් කරනවා. දැන් එකකට මම මේ උදාහරණයක් කියන්නේ. දැන් අපි හිතමු දණ්ඩක් මෙහෙම පොළොවක හේතු වෙලා තියෙනවා. හරි? දණ්ඩක් මෙහෙම පොළොවක හේතු වෙලා තියෙනවා. දැන් මෙතන ඝර්ෂණ බලයක් තියෙනවා කියලා හිතමු මේ පැත්තට F කියලා. දණ්ඩ දිශාදාන අභිලම්බ ප්‍රතික්‍රියාව තියෙන R කියලා. එතකොට මට පුළුවන් මේ දෙකම අයින් කරලා ඒ දෙකේ සම්ප්‍රයුක්තය මෙන්න මෙහෙන් යනවා කියලා සලකන්න. එතකොට මගේ හිතෙන් මම මේ බල දෙක අයින් කරලා තියෙනවා. මේ බල දෙක අයින් කරලා තියෙනවා. එතකොට මේ දෙක වෙනකොට එකක් ගන්න. ඒකයි මේ මම කිව්වේ. ඒ කියන්නේ ඔබ පරිස්සම් වෙන්නම ඕනේ තමයි සාමයේ රූප සටහනක් අදිද්දී. ඒ බල පද්ධතියේ බලකාන තුනක් හෝ ඊට වැඩි වුණා. ඒක තුනකට උණුනේ වෙන හැටි ගැන කල්පනා කරලා තුනකට උණුනේ වෙන හැටි ගැන කල්පනා කරන්න පුළුවන්. කල්පනා කරලා ඒ බල තුනේ ක්‍රියාරේඛා ඒක ලක්ෂ්‍ය වෙන විදිහට තියෙන්න පුළුවන්ද කියලා බලන්න. එහෙම පුළුවන් විදිහට නෙමෙයි නම් ඔබේ රූප සටහන ඇදිලා තියෙන්නේ. අනිවාර්යයෙන් මේ රූප සටහන වැරදි. මම ඉදිරියට කියන අවස්ථාවක් කියන්නේ. ඒ රූප සටහන වැරදි. හරි. ඒ බල තුනේ ක්‍රියාරේඛා එකම ලක්ෂයකදී හම්බෙන්න පුළුවන් විදිහටයි ඒක තියෙන්න ඕන වෙන්නේ. හරි. නිකමට මම උදාහරණයක් කියන්නම් ඔබට. මේවා ගැන අපි අධ්‍යයනය කරලා යන්නේ අපිට වටින නිසා දැන් අපි හිතමු මේ සුමන විද්‍යාවක් කියනවා මෙහෙම. විද්‍යාව සුමනයි. හරිද? දණ්ඩක් මෙහෙම හේතු කරලා මේකට මේ කෙරවලට තන්තුවක් ගැට ගහලා මේක සමතුලිතතාවයේ තියන්න පුළුවන්. මේක මොන සමතුලිතතාවයේ තියන්න පුළුවන්ද? ඒ කියන්නේ තන්තුවේ ඇන්ගල් එක ඕන තරම් වෙනස් කරන්න පුළුවන් කියලා හිතන්නකො. නිශ්චිත ගණනක් නෙමෙයි. මේකේ කොහේද දැනගෙන මෙහෙම තන්තුවක් ගැට ගහලා මෙහෙම දණ්ඩක් සුමන විද්‍යාවක හේතු කරලා කියන්න පුළුවන්. දැන් ඔබ කියන්න පුළුවන්ද බැයිද කියලා අහපුවාම අපේ හිතට එන දේ තමයි ඉතින් මොන කොහොම තිබ්බොත් ලිස්සයි නේද? මේක දැන් ලිස්සයි නේද? ඈ ඔන්න කල්පනා කරලා. එහෙම කල්පනා කරලා ඇප්ලයි කරන්න බෑ. දැන් මේක කියන්න පුළුවන්ද බැයිද කියන එක තීරණය කරනවා අපි
මේ බලතුනක ක්‍රියාකාරීත්වය මේක තුල දැකලා ඒ බලතුන ඒකලක්ෂ වෙන්න පුළුවන්ද වෙන්නේම නැද්ද කියලා තීරණය ගන්න. උදාහරණයක්. දැන් මේ ගන්න ඒකාකාර ගන්නක් නම් මෙයාගේ බල W ක්‍රියාත්මක වෙනවා මෙහෙම පල්ලෙහා. එතකොට ඒකේ ක්‍රියාරේඛාව ගිහිල්ලා තන්තුවේ ක්‍රියාරේඛාවත් එක්ක ආතතියේ ක්‍රියාරේඛාවත් එක්ක මෙතෙන්දි හම් වෙනවා. මේ දෙකේ ක්‍රියාරේඛා මෙතෙන්දි හම් වෙනවා. තව එක බලයක් තියෙන්නේ. ඒ තමයි මෙතනින් ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව. ඒක බිත්තියට ලම්බ කරනවා. ඔයා මම කියනවා කලින් මතක් කරගන්න. මෙතන ඝර්ෂණයක් නෙමෙයි. තියෙන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව විතරයි. ඒක බිත්තියට ලම්බ කරනවා. ඒක මෙහෙම ක්‍රියාත්මක වෙනවා. දැන් ඔබ නිකම්ම හිතන්න. මේ W වලයි තන්තුවේ ආතතියේ හම් වෙනවා මෙතෙන්දී. ඒක වළක්වන්න බැහැ. ඒතකොට ආවල ක්‍රියාරේඛාව මේකේ අහලකින්වත් යන්නේ නැහැ. ඒ කියන්නේ මේ බල තුන ඒකලක්ෂ කරන්න බෑ. එහෙම තියලා. මෙහෙම තියලා ඒකලක්ෂ කරන්න බෑ. ඒ නිසා මෙහෙම තියපුවාම මොකද වෙන්නේ? මේක ඉස්සරහට යනවා. මේක ඉස්සරහට යනවා. ඒතකොට අපි දැනගන්න ඕනේ මේක මෙහෙම අඳින්න බෑ කියන්නේ. දැන් ඔබ තියනවා නම් කියන්න පුළුවන් වෙන්නේ කොහොමද? සුමට දීප්තියේ ඕක තියනවා නම් තියන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා බලන්න. අපි හිතමු මෙන්න මෙහෙම දන්න මෙහෙම හේතු කරා. හේතු කරලා තන්තුව ගැට ගන්නවා මෙන්න මෙහෙම. එතකොට තන්තුවේ ආතතිය මේ ආතතිය කියන බලය මේක ඔස්සේ යනවා. හරි. මෙතන අභිලම්බ ප්‍රතික්‍රියාව තියෙනවා R මේකට ලම්බ. එතකොට මේ දෙක හම්බ වෙනවා මෙතන. අන්න එතනින් හරියටම සිරස්ව පහලට. ඒක හැබැයි මේ පොසිෂන් එකේ එන්න ඕනේ. එතනින් හරියටම සිරස්ව පහලට මේ දණ්ඩේ බරේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටියොත් එහෙම පිහිටන විදිහට මේක තන්තුව ඇදලා මේ ලක්ෂ්‍ය එහෙම කරලා සෙට් කරනවා. එහෙම නැත්නම් දීපකවල ඉස්සර. එතකොට තියෙන්නේ මේ අදාළ පොසිෂන් එකට ගේන්න ඕනේ. මේ අභිලම්බ ප්‍රතික්‍රියාවේ තන්තුවේ ආතතියේ ක්‍රියාරේඛා හම් වෙන තැනට හරියටම සිරස්ව පහලින් දණ්ඩේ බල ක්‍රියාත්මක වෙන විදිහ තිබුණොත් මෙන්න ඔය පොසිෂන් එකට ආව මේකේ සමතුලිතතාවය කියනවා මේක සුවට වුණා. දැන් මගේ පළවෙනි ගාන ඒක දෙවෙනි ගාන මම හිතන්නේ ඔයනි අවස්ථාවක් තියෙනවා. සුවට වුණාට අපිට ඕම කියන්න පුළුවන්කම තියෙනවා. දැන් මෙතන කීයකට ඔය කියන්න බෑ. කියන්න ඕන නම් මේ පෘෂ්ඨයේ රළු වෙන්න ඕනේ. අපි ඒ ගැන දර්ශනයක් දෙක කතා කරනවා. දැන් එකමද මම පැහැදිලි කරන්නේ. දැන් මේ පෘෂ්ඨයේ රළු ගාන කියන්න පුළුවන්. කොහොමද දන්නවද රළු ගාන කියන්න පුළුවන් වෙන්නේ? ඒතකොට මේක හොඳ අයිඩියා එකක් වෙනවා. මේ දැන් මේ දන්න ලිස්සනවල ලිස්සන්නේ පල්ලෙහාට කරන්නේ. මේක ලිස්සන්නේ පල්ලෙහාට. ඒතකොට භෞතික විද්‍යාවට නම් ඕන දන්නවා අභිලම්බ මේ සෝරි ඝර්ෂණ බලයේ තියෙන උඩට ඒ. හරි. එතකොට මේ R වලයි F වලයි දැන් බල හතරයිනේ. තන්තුවේ ආතතිය D තියෙනවා, W තියෙනවා, R තියෙනවා, F තියෙනවා. දැන් කොහොම තියෙනකොට අපිට මේක මේ තීරණ ගන්න හරියක් අමාරුයි. අපි මේක බල තුනකට බස්සන්න ඕනේ. හරි. එතකොට මේ F සහ R කියන බල දෙකේ සම්ප්‍රයුක්තය ගැන අපි හිතමු. ඒ සම්ප්‍රයුක්තය හරියටම ඒ ක්‍රියාරේඛාව මෙන්න මේ පොයින්ට් එකට එල්ල වෙලා තිබුණොත් එහෙම එල්ල වෙන විදිහට මේක හදන්න ඕනේ. මේ දණ්ඩ එලිමේට් කරලා තම්බු එලිමේට් කරලා ඒ පොසිෂන් එකට ගෙනාවොත් අන්න බල තුනක් යටතේ නේ. මෙයා සහ මෙයා අයින් කරලා ඒ වෙනුවට මේ S කියන තනි සම්ප්‍රයුක්තය අපි සලකලා තියෙන්නේ. එතකොට බල හතරක් තිබිච්ච එක දැන් බල තුනට බැස්සා. S වලටයි W වලටයි T වලටයි. මේ බල දෙක වෙනුවට තනි බලයක් S කියලා අපි හිතුවා. ඒ දෙකේ සම්ප්‍රයුක්තය බල හතර තුනට බැස්සුවා. දැන් අන්නේ ක්‍රියාරේඛාවයි තන්තුවේ ආතතියේ ක්‍රියාරේඛාවයි බලයේ ක්‍රියාරේඛාවයි තුන මෙන්න මේ ලක්ෂ්‍යයෙන් හම් වෙන්න පුළුවන් නම් මේක සමතුලිතතාවය කියන්න පුළුවන්. හැබැයි මෙහෙමයි. මේ සම්ප්‍රයුක්තය මෙතනින් යවන තරමට මේ ඝර්ෂණය ප්‍රමාණවත් වෙන්න ඕනේ. ඒ කන්ඩිෂන් එක තියෙන්න ඕනේ. මෙතනින් ඇති කරන්න පුළුවන් ඝර්ෂණ බලය ප්‍රමාණවත් වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතන ප්‍රමාණවත් තරම් රළු වෙන්න ඕනේ. නිකම්ම මේ ඝර්ෂණයක් තියෙනවා කියුවට බෑ.
අපි ඒව පස්සේ අධ්‍යයනය කරනවා. මේ මෙතන තියෙන ඝර්ෂණය නැත්නම් රළු බව ප්‍රමාණවත් වෙන්න ඕනේ. මෙන්න මේ අභිලම්බ ප්‍රතික්‍රියාවේ ඝර්ෂණ බලයේ සංප්‍රයුක්තේ මෙතනින් යවන තරමට අන්න ඒ විදිහට මේක සකස් වෙනවා නම් බල තුනක ක්‍රියාකාරීත්වය යටතේ මේක උගුරේ වෙනවා. ඒවා එකම ලක්ෂ්‍ය විදි හමු වීමේ ශක්්‍යතාවයක් තියෙනවා. ඒ කියන්නේ මේ දණ්ඩ සමතුලිතව මෙසේ තිබිය හැකිය කියලා අපිට නිගමනය කරන්න. දැන් මේකෙන් නම් කිසි ගැටලුවක් නැහැ. ඒ අවස්ථාවට අදාළව ඒක ගන්න ඕනේ. ඉතින් මොන ඔය කියන අර ඉන්සයිට් එක. ඒකයි මම හැම වෙලාවෙම කියන්නේ ඇප්ලයිඩ් ඉගෙන ගන්න ලේසි කියවට වඩා මොනවද ඒ සංසිද්ධිය අධ්‍යයනය කරනවා. දැන් මෙතන මම සංසිද්ධියක් කතා කරනවා. ඒ සංසිද්ධිය වටා සිද්ධාන්ත වගේක් මම පෙළ ගැස්සුවා. ඒ සිද්ධාන්ත ඔබගේ මනසට ගෝචර දේවල්. එතකොට මේ සිද්ධාන්තات එක්ක ඔබ මේ ගැන හිතන්න ඕනේ. ඉතින් කිව්ව එක ඇත්තද? දැන් මම කිව්වා මෙතන මේ ප්‍රමාණවත් තරම් රළු වෙන්න ඕනේ. ප්‍රමාණවත් තරම් රළු වෙන්න ඕනේ කියලා කිව්වා. නේ? ප්‍රමාණවත් තරම් රළු වෙන්න ඕනේ. ඒ කිව්වේ මේ ඝර්ෂණ බලය ප්‍රමාණවත් වෙන්න ඕනේ මේ දෙකේ සම්ප්‍රයුක්තය මෙතනින් යවන්න පුළුවන් මට්ටමකට. මෙතන නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. එතකොට දැන් එහෙනම් ප්‍රධානම දේ තමයි රූපසටහන හදිද්දී මේ බල පද්ධතිය බල තුනකට ඕනේ කරන හිතන්න පුළුවන් හැම වෙලාවෙම ඔයගොල්ලෝ බලන්න ඕනේ ඒක ලක්ෂ්‍ය වෙන විදිහට ගන්න පුළුවන්ද කියලා. එහෙම ගන්න බැරි නම් අර මම කලින් මේකේ ඝර්ෂණ බලය නැති අවස්ථාවක ඉතින් ඒක ඇන්නොත් සම්පූර්ණ වැරදි ප්‍රතිඵලයක් ඔබට ලැබෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ අර තියෙන නොදන්න රාශි ගන්න බලලා සමහරවිට අතිමුදු නොදන්න රාශි දාන්න වෙනවනේ කොහොනේ. එතකොට අර විභේදන දෙකයි ගුණනේ එහෙම නැත්නම් ගුණ තුන. ඒ ගුණ තුන නැන්නේ කොහොම කාලවකින් විභේදන දෙකයි ගුණනේ වෙනවා. තව ඉතින් කොට සූත්‍රය දාන්න කොහොමද කියන්නේ. තව දෙයක් කියන්නේ. ඔය කොට සූත්‍රය දාන්නේ ත්‍රිකෝණය කියන්නේ. අන්නේ ත්‍රිකෝණය ඒ කොට සූත්‍රය දාන්න සුදුසු වෙන ත්‍රිකෝණය මතු වෙන්නේම 99.9ක් අවස්ථාවල ඒ කොට සූත්‍රය දාන්නවල ත්‍රිකෝණය මතු වෙන්නේම අර බල තුනේ ක්‍රියාරේඛා එකම ලක්ෂයකදී හමු විය යුතු වෙන්නේ මේ රූප සටහන ඇතුලේ. ඒක තමයි ඒක කියන්න තියෙන වැදගත්ම දේ. මම මගේ එක්ස්පීරියන්ස් එකට අනුව ඒ අර කොට සූත්‍රය දාන්නේ ත්‍රිකෝණයකට ළමයි. ඒතර අපි රූප සටහන ඇතුලේ ත්‍රිකෝණයක් සිලෙක්ට් කරගන්න බෑ. සුදුසු ත්‍රිකෝණය හැම දෙයකටම දාලා හරියන්නේ නැහැ. ඒ සුදුසු ත්‍රිකෝණය මතුවෙන්නේ අර බල තුනේ ක්‍රියාරේඛා එකම ලක්ෂයකදී යන විදිහට නිර්මාණය කරගන්න ගොඩනගා ගන්න ත්‍රිකෝණය තුල බොහෝ වෙලා. ඒ නිසා මේ ඔබ ඒව ගැන සැලකිලිමත් විය යුතුයි කියන එක තමයි මෙතනින් අපි කතා කරන්නේ. හොඳයි එහෙනම් අපි කෙලින්ම ගැටලුවට යන්න. අද මේ ගැටලුව ඕන ලියා ගන්න වෙනවා. ඉස්සලා ගන්න ලියා ගමු. ලියා ගන්න මෙහෙම මේ ගාන කැපිටල් W බර වූ ඒකාකාර AB දණ්ඩක් කැපිටල් W බර වූ ඒකාකාර AB දණ්ඩක් capital AED අචල ලක්ෂයකට අසව කොට තිබේ. capital AED අචල ලක්ෂයකට අසව කොට තිබේ. capital AED අචල ලක්ෂයකට අසව කොට තිබේ. අසවුවක් කියන්නේ මොකක්ද කියලා මම විස්තර කරන්න. මේක කලින් අපිට පොඩ්ඩක් හම්බෙලා තියෙන හැටි. අසවු කොට තිබේ. B කෙලවරේදී යොදන P තිරස් බලයක් නිසා B කෙලවරේදී යොදන P තිරස් බලයක් නිසා P
දණ්ඩ යටියත් සිරස සමග දණ්ඩ යටියත් සිරස සමග දණ්ඩ යටියත් සිරස සමග අංශක 30ක කෝණයක් ආනතව යටියත් සිරස සමග අංශක 30ක කෝණයක් ආනතව අංශක 30ක කෝණයක් ආනතව සමතුලිතතාවයේ ඇත. යටියත් සිරස සමග අංශක 30ක කෝණයක් ආනතව සමතුලිතතාවයේ ඇත. යටියත් සිරස සමග අංශක 30ක කෝණයක් ආනතව සමතුලිතතාවයට P සමානයි මූල 3යි W බෙදීම 6. P සමානයි මූල 3යි W බෙදීම 6. බවත් ඒ අසව්වේ ප්‍රතික්‍රියාව බවත් ඒ අසව්වේ ප්‍රතික්‍රියාව R සමානයි මූල 13ක 12යි W බවත් එනවා එය තිරසක tan inverse 2 මූල 3කි. tan inverse 2 මූල 3කි ආනත බව පෙන්වනවා. ආනත බව ද පෙන්වනවා. ආනත බවද පෙන්වනවා. රෝග තමයි ගැටලුව. හොඳයි ඔබ අර මං කිව්ව පියවර ඔස්සේ ගිහිල්ලා අදින්න රූප සටහන මේ අසව්වක් කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න. මේ අසව්වක් කියලා කියන්නේ දැන් ඇත්තටම අපේ ඇඟේ තියෙන අසව්. දැන් මේ අත ගන්න. දැන් මේ අතේ මේ අස්තිය එනවනේ මෙහෙම. ඒක ඇවිල්ලා මේ උරස් කුහරයට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙන්නේ මෙන්න මෙතන. ඒ සම්බන්ධ වෙන තැන මෙහෙම තියෙන්නේ. දැන් අතේ අස්තිය ඔන්නෝම තියෙනවා. මෙතන තියෙනවා මෙහෙම කර්ව් එකක්. මෙන්න මේකට තමයි අර ගිහිල්ලා අත සම්බන්ධ වෙනවා. ඊළඟ ඒ කර්ව් එක ඇතුලේ ඒක ප්ලේට් එකක් තියෙන එක ඇතුලේ මෙයාට කැරකෙන්න පුළුවන්. ඒ හින්දා තමයි අපි අත මෙහෙම එන්නේ. දැන් අත පයින්නවා කියලා කියන්නේ මේ එජ් එකෙන් එළියට මෙහෙම කැවිලා යනවා. දැන් මගේ එහෙම වෙලා තියෙන්නේ. මගේ මේ එජ් එක කැඩිලා තියෙන්නේ. මේ තුඩක් කැඩිලා තියෙන්නේ. ඒක ඕනෝට වැඩි මූවමන්ට්ස් කරන්න ගියොත් මේක මෙතෙන් අග්ගල එළියට පැනලා එනවා. ඒක පරිසරයට ආදරය කරන්න ගිහිල්ලා වෙච්ච මේ අතුරු බල ප්‍රතිඵලයක්. නමුත් මට ඒක දුකක් නෑ. පරිසරයට සෙතක් කරන්න ගිහිල්ලා මට වෙච්ච දෙයක්. මේවා ඔය මොනවද පටි වලින් වගේ වලින් මේවා බැඳිලා ඉන්නේ. එහෙම නැතුව නිකන් මොකද කවුරු ඇද්ද ගම. යන ගමන් බස් එක යනවා යාළුවෝ කදිනවා අති. අද පුරා මේ අපේ එළියට මේ වෙලිටු. කෑගගා ඉන්නේ බුදුහමෝ කියන්නේ. නේ බලනකොට අත මෙහෙම එල්ලෙනවා. හරි එහෙම ඉතිමොත් එහෙම යාළුවෝ සරකන හැටියට යන ගමන් මේවා ඇදගෙන නේ. අත් දෙක ඇදලා දාන කුඩ දෙක ඇදලා දැම්මම මිනිහා රොබෝ වගේ ඉන්නේ නේ. මේ මේවා
අර දණ්ඩේ කියලා මෙහෙම ගෝලයක් තියෙනවා. ඒක සූක්ෂම තියෙන දෙයක්. මේ අපි දැන් මේ මෙතන අර මේක ඇතුලේ අත කරගෙනවා වගේ මේක එහෙම මෙහෙට මූව් කරන්න පුළුවන් මේ කුහරේ ඇතුලේ. හරි? අසවුව. එතකොට දැන් අසවුවක මේ ඇතුලේ ටච් වෙනවනේ මෙයාට කියන්නේ. මේ වක්‍රතා කොටස ඇතුලේ ටච් වෙනවා. ඒ නිසා බල හට ගන්නවානේ අපරිමිත සංඛ්‍යාවක් මේ ටච් වෙන හැමතැනම. ඒ බල සියල්ලම ඒ ඇති වෙන බල සියල්ල මොකද නම් සම්පූර්ණ කරන පාඩේ ඉන්න මොඩෝඩ් ඉගෙන ගන්නවා. දැන් මේ ඇතුලේ තියෙන මේ ගවේෂක තියෙන මේ තියෙන්නේ. අන්න ඒකේ මේ පෘෂ්ඨයේ ගිහින් වැදුනහම ඒ වදින හැමතැනකම බල හට ගන්නවා. ඒ බල එකිනෙකට ලම්බක දිශා දෙකකට විභේදනය කරලා බල දෙකක් විදිහට තමයි අපි සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ අසවුවකදී දණ්ඩ මත යෙදෙන බලය අපි හැම වෙලේම එකිනෙකට ලම්බක දිශා දෙකකට කොහේරි කමක් නැහැ. කොයි පැත්තට හරි එකිනෙකට ලම්බක දිශා දෙකකට මෙහෙම විභේදනය කරලා තමයි ගන්න. අසවුවක් කිව්වොත් ඒ අසවුව මත මේ වගේ දෙපා අසවුව ගන්නද? අසවුව දිනනකොට ඒ අසවුව නිසා දණ්ඩ මත ඇති වෙන බල අර ඇති වෙන අපරිමිත සංඛ්‍යාවක් වූ බල එකිනෙකට ලම්බක දිශා දෙකකට තමයි අපි සලකුණු කරන්නේ x y. මේ පැත්තට නෙමෙයි නේද තියෙන්නේ x උඩ දෙක අපේ. ඒකට ප්‍රශ්නයක් නැහැ. ඒතර අසවුවක් කිව්වොත් ගැටලුවකදී විශේෂයෙන් අසවුවක් කිව්වොත් අපි මොකද කරන්නේ? එතන අර බල එකිනෙකට ලම්බක දිශා දෙකකට x y කියලා ගන්නවා. තිරස් දිශා දෙකකට. කඩලා තමයි අසවුවේ ප්‍රතික්‍රියාව ওই පැත්තට තියෙන්නේ කොච්චරක් ඇන්ගල් වලද තියෙන්නේ සියල්ල ගණනය කරනවා. දැන් මේකේ ඒක ඔබට ගණනය කරන්න කියලා කියනවා. ඒතර අසවුවක් තියෙනකොට අනිවාර්යයෙන්ම අපි මොකද කරන්නේ? එතන බල එකිනෙකට ලම්බක දිශා දෙකකට x y කියලා x නෝට් y නෝට් හරි මොකක් හරි කියලා කඩනවා. මේ මොකද අපි දන්නේ හරියට කොයි පැත්තටද එතන බලයේ ක්‍රියාත්මක වෙන්නේ ප්‍රතික්‍රියාව තියෙන්නේ කියන එක. ඒ නිසායි අපේ සමහර දෙයකට මොනවද මේ උපසනාන්ත මේ ගැටලුවට උපසනාන්ත ඉඳලා ගන්න හදන්න පටන් ගන්න බලන්න. උත්සාහ කරනවා. මේ ඉතාලම සරල ගැටලුවක්. මේ කරන්න බලන්න. මේ රූපසරණ කලින්දී හොඳට කල්පනා කරන්න. දැන් ඒහිදී අසව් කරලා තියෙනවා කියලා කියන්නේ. ඉතින්
D කෙලවරක තිරස් P බලයක් යොදලා යටියත් සිරස සමග අංශක 30ක කෝණයක් ආපාත මේ පවතින විදිහට මේ දණ්ඩ සමතුලිතතාවය කියනවා කියලා කියන්නේ. එතකොට දැන් දණ්ඩ මෙහෙම කියනවා. તો යටියත් සිරස කියන්නේ මේකට එක්ක අංශක 30ක් හදන්න ඔය දණ්ඩ තියෙනවනේ මෙහෙම. ඔය දණ්ඩ තියෙනවනේ මෙහෙම. මේ දණ්ඩ කඳින්දී පොඩි ඩබල් ලයින් එක මහා ලොකුට මේ මෝල් ගහක් විතර එකක් අනින්න එපා. ගෙදර තියෙන මෝල් ගහ ලයින් එකකට එකක් අනින්න එපා. මේ දණ්ඩක් අනිද්දී පොඩි ඩබල් ලයින් එකක් ගන්න. ඒක තමයි ලස්සන මොකද කරන්නේ. මෙතන තමයි මේකේ අසවුව. සාමාන්‍යයෙන් අපි අසවුවක චූටි රවුමක් අදිනවා. දැන් මේ අසවුවේ බල දෙක XY කියලා එකිනෙකට ලම්බක දිශා දෙකකට අපි සලකනවා. අසවුවේ ප්‍රතික්‍රියාව XY කියලා එකිනෙකට ලම්බක දිශා දෙකකට අපි මේක මේ ලකුණු කරනවා. දැන් මම කියන්නේ ඇයි මම ඔය පැත්තට ඔය දෙක ගත්තේ කියන හේතුව. ඇත්තටම ඔය දෙක ඔය පැත්තට තමයි එන්නේ. මට 100% ෂුවර් ඔය දෙක එන්නේ ඔය පැත්තට කියලා. අනිත් පැත්තට කවුරු ලකුණු කරලා බාරක් නැහැ. දැන් මෙතන මේ B කරවල මේක A B කරවලේ තමයි අර P තිරස් බලය දෙන්නේ. එතකොට එයාගේ ක්‍රියාරේඛාව මෙහෙම එනවා. මම මේ ක්‍රියාරේඛාව ගන්න හේතුව කියන්නම්. ඊළඟ මේ දණ්ඩ ඒකාකාර නිසා එයාගේ ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන මැද W බර මෙහෙම ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ දෙකේ හම්බ වෙනවා නම් මේ ලක්ෂයේ W සහ P වල ක්‍රියාරේඛා මෙතෙන්ට හම්බ වෙනවා නම් මේ අසවුවේ ප්‍රතික්‍රියාවේ සංප්‍රයුක්තය අනිවාර්යෙන් මෙතෙන්ට එල්ල වෙලා තියෙනවා. අසවුවේ ප්‍රතික්‍රියාවේ සංප්‍රයුක්තය අනිවාර්යෙන් මෙතෙන්ට එල්ල වෙලා තියෙනවා. දැන් ඔබ මම x මේ පැත්තට ලකුණු කරා නම් එහෙම x සහ y ගේ සංප්‍රයුක්තය මේ පැත්තට ඒක මෙහෙ යන්නේ ඕනේ. මට තේරුණා මේ මෙතෙන්දි මේ දෙන්න හම් වෙන නිසා අනිවාර්යෙන් x මෙහෙමයි y මෙහෙමයි තියෙන්න ඕනේ කියලා අපි හිතුවා බැලුවේ. ධන උත්තර දෙකක් දෙයි අනිවාර්යෙන් x y y. ඒක අපි ලකුණු කරලා තියෙන පැත්තටම කියලා එකේ තාව වෙනවා. හැබැයි ඒක දැන් මාක් කරද්දී කැඩීරකින් මාක් කරන්නේ. මොකද මේ කැඩීරකින් මාක් කරන්නේ දැනට මම x y ලකුණු කරලා දීදී තවත් බලයක් මේකෙන් ලකුණු කරන්න බෑ නේද? එහෙමනම් මේ දෙන්න කැඩීරෙන් මාක් කරලා සංප්‍රයුක්තය හරියට මාක් කරන්න. දැන් මම සංප්‍රයුක්තය තියනවා කියන එක විතරයි මේ අවබෝධ කර ගැනීම සඳහා මේ අඳින්නේ. එතකොට S කියලා ගමු එක. ඒ සංප්‍රයුක්තය මම කැඩීරකින් යන්නේ ඒකයි. සූත්‍රකේදී මේක අංශක 30යි. ඔබ තමයි තියෙන තත්ත්වය. ඉතින් බලන්න මේකේ උදාන රාශි තියෙනවා XYP 3. XYP. ඒතර බල තමයි අපි නහන්නේ බල අහනවා නම් ඇත්තටම කොටස් සූත්‍රයට ගිහින් බෑ. බල නම් අහන්නේ බල හොයන්න වෙන්නේ අර සමීකරණ පාවිච්චි කරලා විභේදන සාධුවෝනේ. වෙනත් ප්‍රතිපල සාධනය කරන වෙලාවට තමයි අපි කොටස් සූත්‍රයේ ජ්‍යාමිතිය ත්‍රිකෝණ විදියට අවධානය යොමු කරන්නේ. මෙතනදී බලයේ ඍජුවමාන P බලය අහනවා මේ දැන් දෙකේ සංප්‍රයුක්තය අහනවා මේ අසවි සංප්‍රයුක්තය. ඒ නිසා බලනේ අහන්නේ. එතකොට බොරුවට කල්පනා කරන ඉන්න යන්න බෑ කොටස් සූත්‍රයේ දානවද අවද මේවා කියලා. එකිනෙකට නාමවල සාධනයකට විභේදන අරගෙන මේ සාත් ලක්ෂයක් වඩා ගුණාගෙන ඔක ගණ්ඩායි තියෙන්නේ. කරන්න බලන්න. පන්තියේදී වගේම මම මේකට වෙලාව දෙනවා. මොකද නැත්නම් අපි මේ පන්තියේ
දී අපි කරන්නේ ක්‍රියාවලියෙන් ලබන ප්‍රතිඵලය ලබන්න බැහැ. මෙතෙන්දි මම වීඩියෝ එකක් කියන මේක කරබඩ ගාලා ඉඳගෙන ගියා කියලා හරියන්නේ නැහැ. ඔයගොල්ලෝ දැන් මාත් එක්ක මම දැන් හිතාගෙන ඉන්නේ ඔයගොල්ලෝ ඉන්නවා කියලා ඉස්සරහා ඉන්නවා, විදියේ ණය ඉන්නවා, නිදි කිරණ ණය ඉන්නවා, ඔරෙන් කතා කරන අය ඉන්නවා දැන් මේ මගේ කාමරය ඇතුලේ. ළඟින් ඉන්න කෙනා රැගිලෙන අය නෑ ඉන්නවා. දැන් මේ කොහොම දිහා බලාගෙන මම මේ උගන්වන්නේ. ඒකනේ මම කිව්වේ අවුලක් නැතුව ඉන්නේ. බල මේ රාමයේ කෙනෙක් දිගියා. ඕ මේ. අර කෙනෙක් කතා කරනවා. හරි. ඒ වගේ ඉතින් අර උගලොත් එක්ක එහෙම ඉන්නකොට ඉතින් මටත් ජොලිනේ. මටත් ජොලි. දැන් මම ඒක තියනවා කියලා ඉතින් ඉතින් කරනවා. මම කරන්න දෙන්නේ නැහැ. හරි. ඒක කරන්නේ. දැන් ඔයගොල්ලෝ මම ඉන්නවා කියලා ඉතින් නෑ බෝඩ් එකේ මම වරද්දනවා. සර් මොනවද කරන්නේ? අන්න දැම්මා. අර දැම්මේ. පොස්ටිය සමානයි භාගි කියලා. දැන් හරි. අර ඒ වගේ ඒවා ඉතින් බලන්න ඉන්නවා. නේද? එන්ජොයි කරන්න. අපි මේකට උරු වෙනවා. මට කියන්නේ ඉතින් නේද මේක මට ප්‍රොමෝට් කරගන්න පුළුවන් වුණා. 60ට 60 අදිනවා කියලා. මොකද ඕගොල්ලෝ තව ටික දවසක් කරනකොට මේක සෙට් වෙනවා. ටයිම් එක හරියට කරගත්තා. ඩිස්කෂන් එක හරියට කරන විදිය අවබෝධ කරගත්තා. මේ කොහොමද කරන්නේ කියලා. වැඩ ටික අවබෝධ කරගත්තා. ෂේර් ටික ලයින් කරගත්තා පස්සේ වැඩේ දුර එකයි තියෙන්නේ. පීලර කෝඩ් කිය බස්ස ගත්තා පස්සේ ඩ්‍රයිවර් හොඳ නම් පැසෙන්ජර්ස්ලා ඕකේ නම් හරියටයි තියෙන්නේ කියලා. හරි? ඉතින් මේ ඒ තාම එක සෙට් උන්නේ. ඒක සෙට් වෙනවා ඉතින්. ඉතින් අපි මේ ගැන පොසිටිව්ලි හිතලා කටයුතු කරන්නේ. අපි වේගයෙන් කටයුතු කරනවා. අපිට ගොඩක් වැඩ කරන්න පුළුවන්. ආයේ අන්ලිමිටඩ් වැඩ කරන්න පුළුවන්. ඕගොල්ලන්ට අන්ලිමිටඩ් දේලා තියෙනවා නම් මට අන්ලිමිටඩ් උගන්නන්න පුළුවන් නම් හිටගෙන මොනවද ආයේ කතා. මේ අපිට මේක පොඩ දාන්න ඒක අපි මේක දිහා පොසිටිව්ලි අප්‍රෝච් කරමු. මම යාළුවා දෙනා මට මේ සිද්ධියාලන්නේ මිත්‍රෙක් වගේ කොරියාවේම ප්‍රයිමරි වලත් ළමයි ගොඩක් වෙලාට මේ තාක්ෂණය පාවිච්චි කරලා ඉගෙන ගන්න යනවා. මේකට නම් ඉතර හොඳට ඉන්නේ. මේ ඔයගොල්ලෝ අමුතු ගානක් මානසික සම්බන්ධයේ ඉවරලා තියෙන දැන් ඉතින් හරි විශ්වවිද්‍යාලෙ ඉතින් ඕක කොහොමද ඔය විශ්වවිද්‍යාල උගන්වන්නේ නැහැ මොකද ඒක හිතවත් වෙන්නේ නැහැ. ඉවරයි කතාව. හරි කතාව තියෙන්නේ. ගානක් කරන්න ඕන දේවල් තියෙනවා. මෙතන බලහන නිසා කොට සූත්‍රය අරවට මේවට යන්න එපා නිකන් තේරුමක් නැති වැඩක් ඒක. ඒක තේරුමක් නැති වැඩක්. ඒක තේරුමක් නැහැ. කොහොමද ඔබ කල්පනා කරන්නේ? කෙලින්ම පීවන්නට පුළුවන් ක්‍රමයක් තියෙනවා one shot. මීටර මොනවාද? එකවරම පීවා. දැන් මෙතන හැබැයි දන්නේ දිග දීලා නේ. ගන්න දෙකයි කියලා ගන්න. ඒ කියලා ගන්න යන්න එපා. මොකද එතකොට දන්නේ දිග ඒ කියලා ගත්තාම මේ කැලලක් ඒ විදියෝ දෙක වෙනවා. අහ කියන භාග සංඛ්‍යාව පොඩි පටල ගන්න වෙනවා. ඒ වගේ වැඩ කරන්න එපා. ඒවා මම කියන්නේ විදිය ඔබ ඒවා අතර යොමු වෙන්න ඕනේ. මේවා මේ මන්තර වගේ පාඩම් කරන්න පුළුවන් ඒවා නෙවෙයි. ක්‍රියාවේදීලා අපහසුතාව දැනගෙන වරන්දලා නිවැරදි අඳුරගෙන ඉස්සරහට යන්න දේවල්. එහෙම තැන් මේවා. මේවා එහෙම තැන්. පරිසරයේ
සත්තු කෑ ගන්න නෙමෙයි. ඉතින් ඒක හොඳයි. දැන් ඔය වන්දිය ඇතුලේ තියෙන අර AC එක ඇතුලේ ඉඳගෙන මේ ඔක්කොම වහගෙන ඉන්න නිසා මම නම් හරියට මේ වීඩියෝ කරගෙන පුළුවන් නම් කැලේට ගිහිල්ලා කරන්න තියෙනවා. බෝට් එකක් හරියට. අතරම මේ කියන්නේ ඈ ගාකට හේතුලා කොටයක් උඩ ඉඳගෙන නෝට් එක දිදී ඈ අපිට කඩන් කාල ලේනි කෑ ගන්නවා ලේනි කෑ ගන්නවා ඉතින් දෙනවා ඒක හොඳයි මගේ ළමයි කිව්වා මේ රැයිය කෑ ගන්න ඉතින් මම කිව්වා හොඳයි නේ අපෝ කියලා රැයිය කෑ ගන්න කොච්චර හොඳද රැයියට ගන්න ඒ පරිසරයේ තියෙනවා මේ පරිසරයෙන් අපිට ලැබෙන ශබ්ද අපිට අවුල් නැහැ අවුල් තියෙන්නේ වෙන එක මගේ කතාවේ සත්‍ය ගැන කියන්නේ මම පොඩි දෙයක් මතක් වුණා මගේ මිත්‍රයෙක් හිටියා සිල්වා කියලා සර් කෙනෙක්. එයාගේ පුතා මොකද විශ්වවිද්‍යාලයේ මේ ආකිටෙක්චර් ෆැකල්ටි ගිහිල්ලා හොඳ දක්ෂ පුද්ගලයෙක්. දැන් ඉන්නවා මේ අවට ඉන්නවා මේ බොහොම දක්ෂ මේ යුගාන් කියලා යුගාන් සිල්වා කියන නම කිව්වට කමක් නැහැ. යුගාන් සිල්වා කියලා මේ ආකිටෙක්ට් කෙනෙක්. මේ ළඟදී මම පොඩි වැඩකට කතා කරා. එයාගේ MSc එකේදී හරි BSc එකේ රිසර්ච් එකේදී thesis එකේදී අන්තිම ප්‍රොජෙක්ට් එකේ එයාට දීලා තිබුණා මේ කන්ෆරන්ස් රූම් එකක් කන්ෆරන්ස් එක කියන්නේ හොටෙල් එක ඒ කියන්නේ කන්ෆරන්ස් රූම් එකක් ඩිසයින් කරන්න හරි මොකක් හරි දෙයක්. එතකොට